ධර්ම දේශනාව අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති එළනිපෙම් සේවා සංවිධානයේ සභාපති VIP ගුවන් විදුලියේ එළහඬ ආගමික වැඩසටහන් අංශයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुखदं धम्मस्सवන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස කච්චිතං බෝ ගෝතම දානං පේතානං ඥාති සාලෝහිතානං උපකප්පති කච්චිතේ පේතා ඥාති සාලෝහිතා තං දානං පරිබුඤ්ජಂತಿ ඨානකෝ ඨානේකෝ බ්‍රාහ්මණ උපකප්පති නෝ අට්ඨානේති සදහැවතුනි මෙම නාලිකාව ඔස්සේ අප විසින් කරන ලබන ධර්මානුශාසනාවන් ඉතා ගැඹුරු කරුණු විවරණය කරමින් තමයි දේශනා කරනු ලබන්නේ. සවන් දෙන පින්වතුන්ගෙන් අපට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. අද මගේ ධර්ම දේශනාව එබඳු ගැඹුරු කරුණක් ආරම්භය නොවේ. ගැඹුරට යනට මත්තෙන් තවදුරටත් සකස් විය යුතු නිවැරදි විය යුතු දැක්මවල් තිබෙනවා. බෞද්ධින් වශයෙන් ගත් කල අපේ සාමාන්‍ය ජනතාව සමගයි අපි සිටින්නෙත්. ඔවුන් යම් දේවල් සම්බන්ධයෙන් දරන මත තවදුරටත් නිරවුල් විය යුතුයි. ඍජු විය යුතුයි. දැනීමකින් යුතුව කරන දේවල් බවට පත් විය යුතුයි. සමහර දේවල් කරන්නේ දැනීමකින් යුතුව නෙවෙයි. සමාජය කරන නිසා, අන් අය කරන නිසා. අන්නේ බඳු ගැටලුවක් තමයි නැත්නම් තොරතුරු නොදැන ක්‍රියාවලිය අනුගමනය කරන කටයුත්තක් තමයි විශේෂයෙන් ඔය මියගිය ඥාතීන් විසෙහි කරන පුණ්‍ය කර්මයන්. ප්‍රාප්ති දානමය පුණ්‍ය කර්මයන් කියලා කියනවා. ගුණානුස්මරණ පුණ්‍ය කර්මයන් කියලා කියනවා. පින් දෙන්නට කරන පින්කම්. ස්ත්‍රී පුරුෂ ભેදයක්, ගිහි පැවිදි ભેදයක්, උසස් පහස් කිසිදු ભેදයක් නැහැ. කෙනෙක් මිය ගියාම අපි බෞද්ධ පින්වතුන් අනිවාර්යෙන්ම මේ 7 දවස් පින්කම කරලා පින් දීම කරනවා. ඒ අපට පරපුරෙන් හුරු වුණ දෙයක් බැවින් මරණයේ අවසන් කටයුතු සමග අපේ සිතට එන්නේ මේ කාරණාව. මේ පිළිබඳව කරුණු පැහැදිලි වෙනවා මා ඊතරම් දැකලත් නැහැ. සමහර විට කුද්දක නිකායේ තිරෝකුඩ සූත්‍රයේ ගාථාවක් හෝ දෙකක් විවරණය කරනවා අරුණම එනිහාට මේ කරුණ පිළිබඳව මට ඇසී නැහැ. තොරතුරු පැහැදිලි කරනවා. මේ නිසා තමයි මා කල්පනා කළේ ඒ පිළිබඳව තොරතුරු ඇතුළත් සූත්‍ර දේශනාවක් රැගෙන බුදු වචනේ විග්‍රහ කරමින් එහි සිදුවිය යුතු ආකාරය සහ ඒ තොරතුරු අපේ බෞද්ධ පින්තුන්ගේ දැන ගැනීම සඳහා පැහැදිලි කරන්න. මෙහිදී මේ සූත්‍රයේ පවතින අංගුත්තර නිකාය
එයට නම් කර තිබෙන්නේ ජානුස්සෝනි සූත්‍රය වශයෙන්. ජානුස්සෝනි නම් වූ බ්‍රාහමණෙක් මේගේ තමන්ගේ ඥාතීන් විසෙහි දන් දීලා බුදුරජාණන් වහන්සේ හමුට ඇවිදින් වැඳ එකත් පස්ව සිට ආගිය තොරතුරු කතා කරනවා. අනතුරුව තමයි මා ඉහතින් සඳහන් කළා වූ අර පාඩය බුදුරජාණන් වහන්සේ වෙත මේ බමුණ ඉදිරිපත් කරන්නේ. ඔහු කියනවා අපි අපේ ඥාතීන් මිය ගියාම ඒ අය විශේෂයි සද්ධාවෙන් කටයුතු කරනවා. දානි දෙනවා. ඔබ වහන්සේ මොකද ඒ ගැන හිතන්නේ? කච්චිතං ගෝතම දානං පේතානං ඥාතිසාලෝ හිතානං උපකප්පති. කොහොමද ගෞතමයන් වහන්සේ ඒ දාණය ඒ ලේ නෑයින්ට ලැබෙනවද? කච්චිතේ පේතා ඥාතිසාලෝ හිතා තං දානං පරිපුඤ්ජಂತಿ. ඒ ඥාතීන් ඒ දාණය අනුභව කරනවද? ඔන්න බුදුරජාණන් වහන්සේගේ බමුණ ඇසූ ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ ඒට ඔව් හෝ නෑ කියන්නේ නැතිව හරි ලස්සන උත්තරයක් දෙනවා. ඨානේකෝ බ්‍රාහ්මණ උපකප්පති නෝ අට්ඨානේති. බමුණ අදාළ තැන හිටියොත් ලැබෙනව නැත්තම් නෑ. උත්තරය. බමුණට ප්‍රශ්නයක් වෙනවා. මේ ඨානේ අට්ඨානේ කියන එක අදාළ සැන සහ අදාළ නොවන තැන පිළිබඳව කරුණු පැහැදිලි කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. බමුණට මේ පැහැදිලි කළා වුණාට අපේ බෞද්ධ සමාජයේ හැම දිනාටම දැන ගැනීමට ඉතා විශාල කරුණු රාශියක් මෙහි තිබෙන බැවිනුයි අප මේ ඉදිරිපත් කරන්න කල්පනා කළේ. බුදුන් වහන්සේ ඉස්සරලා පැහැදිලි කර වදාරනවා අට්ඨානේ. ඒ කියන්නේ අනුමෝදන් විය නොහැකි තැන්. ඒදී උන්වහන්සේ පැහැදිලි කරන දෙයක් තමයි මෙලොව ජීවත් වෙන යම් පුද්ගලයෙක් ප්‍රාණඝාත අදත්තා දාන කාමීත්‍යාචාර මූලික කොට ඇති වුණා වූ බොරු පරුස කේලාම් හිස් ආදී මේ අපි කතා කරන දස අකුසලයේ නිරතව සිටිනවා. පින්කම් පැත්තකට යහපත් පැත්තකට නැඹුරුවක් ඇත්තෙම නැහැ. ඇතමෙක් මේ උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ. එහෙම අකුසල් කරලා මරණින් මතු උන්ට සිදුවෙන සිද්ධියක් තියෙනවා. කායස බේදෝ පරම්මරණ නිරයන් උප්පජ්ජති. නිරසතුන් වෙලා උපදිනවා. එතකොට ඒ නිරසතුන් සඳහා යම් ආහාරක් එහෙ තිබෙනවා නම් ඒ නෝන්‍ය පෙන්නේ. ඔවුන්ට මේ දානි දිනේ දේවල් වල දැන් බමුණ ඇහුවේ නම් දානෙදි දානි හම්බ වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ දානේ හම්බ වෙනවා කියලා නෙමෙයි ආනිසංස හම්බ වෙනවායි කියලා. ඊළඟට එසේම දස අකුසල් කොට පුණ්‍ය කර්මයන්ට සිතාලව වාසය නොකොට පිරිහි ගොස් මරණින් මතු තිරිසන් යෝනිය උපදිනවා. ඒ පදුනහම තිරිසන් සතුන් සඳහා යම් ආහාරයක් තියෙනවද? ඔවුන්ගේ ආහාරයෙන් නැපෙනවා. ඊළඟට තවත් කොටසක් පෙන්නනවා. අකුසලයෙන් වෙන් වෙනවා. යහපත් දේවල් වල නිරත වෙනවා. එසේ මිය පරලෝකස් මිනිසුන් අතර උපදිනවා. මිනිසුන් අතර ඉපදනමත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අර මිය ගිය අය උදෙසා දෙන පින් ලබා ගන්නට සුදුසු අස්ථානයක් විදිහට. ඒ වගේම යම් තැනක ඒ වගේ යහපත් දේවල් කරමින් මිය ගොස් දෙවියන් අතර ඉපදිනවා නම් දෙවියන්ට තියෙන දිව්‍ය භුජුන් වලට හිමිකම් කියනවා. ඒ හැමතැනදීම පෙන්වන්නේ යත්ත තිතස්ස තං දානං න උපකප්පති.
මෙලොවින් දෙන දානේ මේ නිරිසතුන්ට, තිරිසන් සතුන්ට, එහෙම නැත්නම් මිනිස්සුන්ට, නැත්නම් දෙවියන්ට අදාළ නැහැ. ඉදංපිකෝ බ්‍රාහ්මනාට්ඨාන. බමුණ මේ තමයි අස්ථානයන් කියලා කියන්නේ. අපි මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්න තව ටිකක් ඉදිරියට අරගෙන යමු. උන්වහන්සේ වදාරනවා යම් පුද්ගලයෙක් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව වාසය කරනවා. ඒවත් දස අකුසල් ඇතුව ජීවත් වෙනවා. ඒ අතරින් යමෙක් සෝකායස වේදෝ පරම්මරණ පෙත්ති විසයන් උප්පජ්ජන්ති. කය බිඳී සිදුවන මරණයෙන් පසු වුන් පෙත්ති විසයන් പ്രേත විශේෂ උපත ලබනවායි කියලා තියෙනවා. යම් පිරිසක්. ඉදං කෝපන බ්‍රාහ්මණඨානං යත්තටි තස්ස තං දානං උපකප්පති. බ්‍රාහ්මණය අන්න එතනයි තැන. මතක තියාගන්න. මේ යන සෑම දිනම එතෙන්ට යනවා කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. යහපත් දේවල් කරන අය මිනිසුන් අතර සහ දෙවියන් අතර. අයහපත් දේවල් කරන අයත් සමහරු නිර්සා තිරිසන් සතුන් අතර. ඒ අතර යම් කොටසක් තමයි මේ පින් අනුමෝදන් විය හැකි තැන තානං. මේ ස්ථානය අපි තවදුරටත් තේරුම් ගන්නට වෙනවා වෙනත් සූත්‍රයක් උදව් උපකාර කරගෙන. කුද්දක නිකායේ තිරෝ කුඩ නැත්තම් නිදිගන්න වැනි සූත්‍ර මේ පිළිබඳ තොරතුරු පැහැදිලි කරලා තියෙනවා. මේ പ്രേත විශේෂ කියන මට්ටම ගත්තම ඒක මිනිසුන් අතරත් නෙමෙයි, දෙවියන් අතරත් නෙමෙයි, තිරිසනුන් අතරත් නෙමෙයි. නමුත් මිනිසුන්ට වඩා යම් පහත් තැනක කියන අර්ථයෙන් මතුවෙනවා ඉදිරියේදී අපේ මතු කර පෙන්නන්නම්. මේට වචනයක් යොදලා තිබෙනවා සමහර තැන්වල පරදත්තූපජීවී. මේ සිංහලට නගා ගන්න පර අන් අය දත්ත දෙන දෙය උපජීවී අනුව ජීවත් වෙන පරදත්ත උපජීවී අන් අය දෙන දෙයකින් ජීවත් වෙන. ඇයි මේ අයට අන් අය දෙන දෙයකින් ජීවත් වෙන්න සිදු වෙලා තියෙන්නේ? දැන් අපිට ඉස්සලා කතා කළා නිර්සතුන්ට හි ආහාර තියෙනවා, තිරිසන් සතුන්ට හි ආහාර තියෙනවා, මිනිසුන්ට හි ආහාර තියෙනවා, දෙවියන්ට දිව්‍ය භෝජන තිබෙනවා. මේ කියන ආහාර එකක්වත් නැති තැනක් මෙතන. ඒ පිළිබඳව තිරෝකුඩ සූත්‍රයේ සඳහන් කරන ගාථාවක් අපි ඉදිරිපත් කරලා ඒ පැහැදිලි කරගනිමු. ඒ සඳහන් වෙනවා නහි තත්ත කසී යත්ති කියලා. තත්ත කියන්නේ ඒ වුන් උපන් තැන පරදත්තුපජීවි ලෝකයේ. කසී කෘෂි කර්මාන්ත කරලා ජීවනෝපාය සකස් කරගන්නේ නැහැ. ගෝරක්ඛෙත්ත නවිජ්ජති. ඉන්දියානු සමාජයේ ගවයින් නැති කරලා පස්ගෝ රසය ලබාගෙන ජීවත් වුණා. එහෙම ජීවනෝපායකුත් නැහැ. වාණිජා තාදිසානත්ති වෙළඳාම ආදී දෙයක්වත් නැහැ. වෙළඳාම කියන එකෙන් තේරෙන්නේ වෙළඳාම කොට ලබන ලාභයෙන් කෙනෙක් ජීවත් වෙනවා ආදායම. හිරඤ්ඤේන කයක් කයන් රන් රිදී ගනුදෙනු කරලා පොලි කරලා ආදායම ලබාගෙන එහෙම ජීවත් වීමකුත් නැහැ. මේ පද හතරෙන් කියන්නේ මොකක්ද එතකොට? ඒව නැහැ කියන එකට වඩා පෙන්වන්නේ ඔවුන්ට අර අනිත් අයට වගේ අදාළ තැනට අවශ්‍ය ආහාරය නැහැ. ඊතෝ දින්නේන යාපෙන්ති. ඊතෝ මේන් අපි විසින් දෙන දෙයින් තමවුන් යැපෙන්නේ. අන්න පරදත්ත උපජීවී කියන එකේ තේරුම එහෙමනම් පිනින් යැපෙන. පිනුත් කරගන්න බැරි. අන් අය දෙන පිනක් ලබන්න පුළුවන්. පින ආහාර කොටගත්. දැන් අනිත් අයට ආහාරයේ තැන්වල තියනවා කියනවනම් මෙයාගේ ආහාරය වෙන්නේ පින. එහෙමනම් තේරුම් ගන්න ඕන කරුණ. අපි මේ කෙනෙක් මේ පරලෝකීයම කරන පුණ්‍ය කර්මයන් සියල්ල ප්‍රාප්ති දානමය පුණ්‍ය කර්මයන් වෙන්නට පුළුවන්. ගුණානුස්මරණ පුණ්‍ය කර්මයන් වෙන්නට පුළුවන්. එහෙම කිවට කමක් නැහැ. පුණ්‍යානුමෝදනා පෙරතුකටගත් කියන එක 100%ක් නිවැරදි නැහැ. මොකද කලාතුරකින් කෙනෙක් තමයි එහෙම ඒ தත්ත්වයටපත් වෙනවා ඇත්තේ. එරත් අපේ ඥාතීන් එවුදු සත්‍යයටපත් වුණා නම් ඒක කරන්න ඕන හේතුවකුත් උන්වහන්සේ වදාරනවා. අර බමුණහ විමසන ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි එල්ලේ ඥාතිය ඔය ඨානේ අදාළ ස්ථානෙට ඇවිදින් හිටියේ නැත්නම් බමුණට උත්තර දෙනවා බුදුරජාණන් වහන්සේ. එයා නැත්නම් තවත් Tamanගේ પરම්පරාව වෙනත් ඥාතියෙක් එතනට හිටියොත් එයා අනුමෝදන් කරගනීවි. බමුණ අහනවා එයත් එතනට ඇවිදින්න හිටියොත්
බුදුරජාණන් වහන්සේගේ පිළිතුර තමයි ඒක එතෙන්ට වළංගු වන්නේ නැහැ. එතන කෙනෙක් නැහැ කියන කතාව එතෙන්ට වළංගු වන්නේ නැහැ. එයින් කියවෙන්නේ පාරම්පරිකව තම තමන්ගේ ලේ ඥාතින් අතර කවුරු හෝ මේ තැන හිටියොත් ඔවුන්ට මේන්න ආහාර හිමි වෙනවයි කියන එක. මතක තබා ගන්න ආහාර කිව්වම මේකේ ගැඹුරු අරුතක් පවතින්නේ. මේ තිරිසන් සතුන්ට ඝන සිරුරක් තියෙනවා අපිට පේන නිසා. අපිට ඝන සිරුරක් තියෙනවා. ඒ නිසා ආහාර මාර්ගයක් සහිත කනබුන දිරවන ආහාරයක් හෙවත් කබලින්ක ආහාරය කියන එක අවශ්‍ය වෙනවා. නමුත් මේ ඕපපාතික ප්‍රතිසන්තිලාවෙන්ට කබලින්ක ආහාර අවශ්‍ය නැහැ. පස්ස මනෝ චේතනා විඥාන කියලා කතා කරන තවත් ආහාර වචනයක් කතා කරනවා. එතකොට එහෙනම් ඔවුන් පින ආහාර කොටගෙන ජීවත් වෙන අය. ඔවුන්ට අර කියන කාරණා හතරෙන් පෙන්වෙන නැහිතත් කසියත්ති කියලා පින්කම් කරන්න බෑ එතන. දැන් අපිට ඥාතින් එක්ක රැස් කරන පින්කමක් සෝදානම් කරන්න පුළුවන්. එහෙම කරගන්න පුළුවන් තැනක් නෙමෙයි මේක ඕපපාතික ප්‍රතිසන්දියක්. මෙහි විශේෂත්වය තමයි ඔවුන්ට අපව පෙනෙනවා අපි කරන කියන දේ පේනවා. අපට ඔවුන් පෙනෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න වෙනවා. මේ පිළිබඳ බුදුන් වහන්සේ තිරෝකුඩ සූත්‍රයේ වදාරන්නේ මේ මියගිය ඥාතීන් පරදත්ත උපජීවෙන් හෙවත් තිරෝකුඩ්ඩයින් බවට පත් වුණොත් තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති සන්දි සිංගාටකේසුච දාරබාහස් දෙට්ඨන්ති ආගන්තුාන සකංකරං කියලා. මියගොස් ඕපපාතික ප්‍රතිසන්දිලාභියෙක් කියලා තමන්ගේ ගෙදරට ඇවිදින් ජනේලෙ පිටිපස්සේ එහෙම නැත්නම් හන්දි ගෙදර මුල්ලක එහෙම නැත්නම් දොර පිටිපස්සේ නැත්නම් ගෙදරට හැරෙන හන්දිවල ඒ වගේ තැනක ඉන්නවයි කියන එක. විතරක් නෙමෙයි ඊළඟ ගාථාවෙන් වදාරනවා. ඔවුන්ට පින්වන්තකමක් නැත්නම් පව් වැඩි නම් ඥාතීන් හොඳට රසමුල්ස වලින් කෑම කනවා නමුත් ඥාතීන්ට උන් මතක් වෙන්නේ නැහැ කියනවා පින් මදකමට. වාසනාවකට අපේ බෞද්ධ පින්නතුන්ට නම් අමතක වෙන්නේම නැහැ. පින් ඇතත් අවශ්‍ය වුණත් නැතත් එතෙන්ට පොදු ලැබුවත් නැතත් අපි පින්කමක් කරනවාමයි. මට එතන පැහැදිලි කරන්න තියෙන වැදගත්ම කාරණේ තමයි මේ පින් දෙනවා කියන වචනේ මේ නිරුක්තිය හරිද? ඔබ තේරුම් අරන් ඉන්න හැටි හරිද? අපි මෙහෙම කල්පනා කරමු. ඔබ බස් රථයක යමින් සිටිනවා. ඔබට ඔබගෙන් යාචකයෙක් යමක් ඉල්ලනවා. ඔබ ඔබගේ මුදල් පසුන්දී එළියට ඇදලා අරගෙන ඉන්න යම් මුදලක් දෙනවා. දැන් මේ දීමේදී සිදුවන දේ ඔබට වැටහෙනවද? ඔබේ පසුම්බියෙන් යමක් අඩු නොවි දෙන්නට පුළුවන්ද? අනිවාර්යයෙන්ම ඔබ දුන්නොත් ඔබේ පසුම්බියෙන් අඩු වෙනවා අනිත් පුද්ගලයාට ලැබෙන විට. හොඳයි පින් දෙනවා කියන වචනේ ඒ අර්ථයෙන් ගත්තොත් එහෙම ඔබ පිනක් කරලා පින් දුන්නා කියන්නේ ඔබට පින් නැතුව යනවා කියන එකනේ. අඩු වෙනවායි කියන එකනේ. ඒ නිසා මෙතන මේ සිද්ධියට අපි පින් දෙනවා කියලා කතා කළාට ඒක වැරදි. අනුමෝදති. ඔය ඇතම් තැන්වලදී අපි ඇහෙන දෙයක් තමයි පිනින් කොටසක් දෙන්න ඕන එහෙම කියලා කියනවා. කොටසක් දෙන්න ඕන නැහැ. තමන්ගේ පින තමන් ළඟම තිබුණාවයි. අනුමෝදති කියන වචනේ නිරුක්තිය තේරුම් ගන්න. මෝදතිද මෝදති පෙච්ච මෝදති සතුට වෙනවා කියන එක මෝදති කියලා කියන්නේ. අනුගමනය අනුකරණය වගේ අනුමෝදනය. අපි පින්කමක් කරලා යම් ආකාරයේ සතුට වෙනවාද ඒක දැකලා වුන් ලබන සතුටටයි අනුමෝදනය කියලා කියන්නේ. එහෙනම් අපි පින්කම් කළාට බෑ උන්ට දැක ගන්න පුළුවන්කම තියෙන්න වෙනවා. එනිසා මේ පින් දීමේදී අපේ අදාළ ඥාතිවරයා පමණක් මේ પરම්පරාවේ කවුරු හෝ ඥාතීන් සිහිපත් කරගත්තට කාර්යයක් නැහැ. එහෙත් කෙනෙකුට ගැටලුවක් තියෙනවා මේ පින් කොහොමද එහාට යන්නේ කියලා. මට මතකයි 1980 ගණන්වල ආචාර්ය W අධිකාරම් සූරින්ගේ පොතක මේ පිළිබඳව ඉදිරිපත් කළ තිබුණ අදහසක් තිබුණා. අධිකාරම්තුමා ඉදිරිපත් කළා බොහෝ අදහස් හරි. නමුත් මේ අදහස නම් වැරදි. එතුමන් ඒකට ඉදිරිපත් කළ තිබුණ තර්කය තමයි ලියුමක් ලියලා ලිපිනයක් නැතුව තැපැල් කරපුවාම කොහාටද යන්නේ කියලා අහලා තිබුණා. මම ඒක වැරදි කියන්නේ ඇයි? මේකේ ලිපිනයක් තියෙනවානේ. මේ කොතනද ලිපිනය? සතුන් අතර නොවේ, තිරිසන් සතුන් අතර නොවේ, මිනිසුන් අතර නොවේ, දෙවියන් අතර නොවේ, පරදත්ත උපජීවීන්. පේත විශේෂ. මේක ගැඹුරින් තේරුම් ගන්න පින්නතුන්. මේ පින් දෙනවා කියන එකට වඩා මේ පින් අනුමෝදන් කරනවා කියන වචنين කියවෙන කාරණය. මම ඒක සරල උදාහරණයකින් පෙන්වන්නම්. පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. බාහිර වශයෙන්. ඔබ කල්පනා කරගන්නකෝ ඔබ විහාරස්ථානෙට ගිය පොය දවසක්. තෙල් මල් පහන් අරගෙන
ආරස්ථානට යන අම්මා කෙනෙක් පහන් වලට තෙල් බහලමින් වැටිය බහලමින් පහන් පත්තු කරනවා. එතකොට වාතයත් පහනත් වැටියත් තෙලුත් කියන මේ කාරණා හේතු වශයෙන් ගත් කල මේ ඵලය මේ පහන දැල් වෙනවා. පහන් දැල්ල කියන එක මේ හේතු ඔක්කගේම ඵලය. තවත් අම්මා කෙනෙක් හදිස්සි වෙලා පමා වෙලා එනවා. හදිස්සියක් නිසා. ඇගේ බෑගේ පවතින්නේ තෙල් වැටිය පහන් පමණයි. පහන් නම් පන්සලෙමත් තියෙනවානේ. ඒ පහන් ටිකක් තෝරාගෙන වැටිය දමා තෙල් දමා බෑගේට අත දමා බලපුවාම ඇයට ගින්දර පත්තු කරගන්න විදියක් නැහැ. ගින්දර නැහැ ඇගේ අතේ ගිනි පෙට්ටියක් නැහැ. දැන් ඇයට මේ පහන් පත්තු කරගන්න පුළුවන්. ගින්දර නැති වුණාට කොහොමද? අර මුලින් දැල්ලූ පහනට කිට්ටු කළා නම් එකක් නෙමෙයි දෙකක් නෙමෙයි පහන් දහස් ගණනක් දැල්ව ගන්නට පුළුවනි. හොඳින් හිතා බලන්න. මුල් පහන දැල්ලුනේත් පහන තෙල් වැටිය වාතාශ්‍රය උදව් කරගෙන. දෙවෙනි පහන දැන් අර පහනට කිට්ටු කරාම ඒ පහන දැල් වෙනවා. මුල් පහනේ තෙල් හරි වැටිය හරි දැල්ල හරි මොනවා හරි ගියයි කියලා හිතනවාද දෙවෙනි පහනට? කිසිවක් කියන්නේ නැහැ. දැල්ලා ගැනීමේ හැකියාව දෙවෙනි පහනේ තිබෙනවා නමුත් ගින්දර නැහැ. එතකොට ගින්දර වලට කිට්ටු කරපමණින් ඒ තෙල් සහ ඒ වැටිය සහ ඒ පහන උදව් කරගෙන දැල් වෙන්නේ. මේ උදාහරණේ තේරුම් ගන්න හොඳට. අපේ පින්කම මුල් පහනක් දැල්වීමක් වගේ. අපට පින් කරන්න පුළුවන්. අර අපේ මියගිය ඥාතීන් මේ පහන තියෙනවා නමුත් ගින්දර නැහැ වගේ. පින් කැමති නමුත් කරගන්න බෑ. එහෙනම් අපි කියවනටත් කියන අනුන්ගේ පහනෙන් එළ බලනවා වගේ ඔවුන් කරන්නේ මොකද්ද? අන් අය කළ පිනක් දැකලා සතුටු වෙන එක. එහෙනම් ඔවුන්ට පින් කරගන්න බැරි නිසායි අපි පින්කමක් කරන්නේ. ඔවුන් එතන ඉන්නවා නම් ඒක දැකලා ලබන සතුටට අනුමෝදනය. එතකොට මෙහෙන් එහාට මොකවත් යන්නේ නැහනේ. පින කියලා දෙයක්. අපේ පින අපි ළඟ තියෙවි. ඔවුන් ඒක දැකලා ඔවුන්ගේ හිතේ උපදවා ගන්නා වූ සතුටටයි අනුමෝදනය කියලා කියන්නේ. අපි ඒ නිසා දෙනවා කියන වචනේ වැරදි කියලා කියන්නේ. අපිලා අපේ පිනෙන් පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. කොටසක් දෙනවා කියන වචනේ පවා භාවිතා කරන එක වැරදි. කවුරුණත්. පහනින් පහන දැල්වීමේ උදාහරණේ තේරුම් ගන්න. මේ පරලෝකීය ඥාතීන් ගින්දර නැති පහනට පත්තු කරන්නට අවශ්‍යතාව තියෙන අය. අපි වුන් ගැන එහෙම තේරුම් අරගෙන අපි පහන පත්තු කරනවා අපේ ගින්දර වලින්. ඒවත් පින්කමක් කරනවා. ඔවුන් ඒක දැකලා සතුටු වෙනවා. මෙන්න බලන්න අනුමෝදනය කියන එක. එනිසා අපි තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. පින් දෙනවා කියලා වචනෙට කියවට. තවත් මේමය පවතින අඩුපාඩුකම් තිබෙනවා. ඇතැම් අයට අනිවාර්යයෙන්ම මේකට පෑන් ටිකක් වක් කරන්න ඕනේ. ඇතැම් අයට Tamanගේ සොරතල් සතුන් තිරසන් සතුන් මිය ගියාමත් පින් දෙන්නට ඕනේ. අනුකම්පා සහගතයි තමයි. සොරතල් සතෙක් හැදුවම කනගාටුයි තමයි. පින්නතුනි මේ කර්ම කියන වර්ගයේ පින්පව් බවට පත් වෙන්නේ අපේ සිතේ. අපි තමයි ඒක හොඳ නරක දෙකක් වශයෙන් බෙදාගන්නේ. මේ තිරසන් සතින් වෙලා උපදින්නේ පව් කරලා ඔවුන්ට පින්පව් දෙකක් නැහැ. එනිසා මා කල්පනා කරන්නේ මේකී සතුන්ට පින් දෙන්න පුළුවන් කියලා තිරසන් සතුන්ට. නමුත් ඔවුන්ට ලෙන්ගතුව දරුවෙක් වගේ ලයාදරව හැදීම තුළ ඔහුගේ මනසේ ඉන්නේ අපි. බලන්න සොරතල් සතෙක් අපි දැක්කම ඔහුගේ මූණේ ඇති වෙන සිනාව, කන් දෙකේ ඇති වෙන නැම්ම, වලිගේ ඇති වෙන වෙනස විරුද්ධවාදීක දැක්කම කොහොමද ඇති වෙන්නේ? අන්න ඒ වගේ අපි ඔවුන් තුළ මනෝරූපයක් හදලා දුන්නොත් එහෙම සමහර විට ඒ මරණාසන්න මොහොතේ මුල් කොටගෙන හුටේ තිරසන්ගත අපායන් මිදෙන්න ඉඩ තියෙනවා. ඒ අරුණහම තිරසන් සතුන් කෙරෙහි මාත් අනන්ත වාරයක් මට එහෙම යෝජනා කරලා තියෙනවා. මම කරලත් තිබෙනවා. නමුත් මවුන් දැනුම් දී තිබෙනවා මේ පින්දීම කියන එක පරදත්ත උපජීවයෙන් සඳහා තියෙන දෙයක්. තිරසන් සතුන් විශේෂ නම් ත්‍රිපිටකයේ කොතනකවත් එහෙම කරව බවක් සඳහන් වෙන්නේ නැහැ කියලා. අනිත් කාරණාව. මෙතන මේ සම්බන්ධතාවය පිළිබඳව තව කරුණක් පැහැදිලි කරන්න ඕන. ඒ තමයි මේ සඳහා භාවිතා වෙන ගාථා දෙක පවතින තිරෝකුඩ සූත්‍රයේ. එයින් කියවෙන කාරණින් නොකිය කියවෙනවා අපිට වඩා පහලින් මේ අය ඉන්නේ කියන එක. උන්න මේ උදකං වට්ටං යතා නින්නං පවත්තති. උදකයන් නැත්තම් ජලය යම් උස්තැනකට වැටුනොත් ඒක නිම්නයක් කරා යනවා.
ඒ න්‍යාම ධර්මයක් කියලා තියෙන දේ පහළට යන එක. ඒව මේව අන්න ඒ වගේ මේ දෙන දේ പ്രേතානන් වෙත ලැබෙනවා. പ്രേතානන් මියගිය പ്രേතයින් මිස. යතවාරි වහපෝරා පරිපූර්ණති සාගරං. යම්සේ මේ ජලය ඉහළ තැනකට වැටෙන ජලය සයුරට පුරවනවාද අන්න ඒ වගේ අප මේ දෙන පින പ്രേතයින් වෙත ලැබෙනවා. ඒකෙන් හැම විටම සංකේතවත් කිරීමක් කරන්නේ උඩ තියෙන දෙයක් පහළට යනවායි කියන එක. එහෙනම් අනුමාන වශයෙන් හිතන්න මේ පරදත්තෝපජීවි ප්‍රතිසන්දිය උඩ ඉඳන් පහළට ගිය අප ඉහළ තැනක ඉන්නේ අපට වඩා පහළින් ඉන්නේ. ඒ වගේම මෙතන සඳහන් කරලා තියෙන කරුණකුත් තිබෙනවා. එහෙම අනුමෝදන් වෙලා ඒ പ്രേත විශ්ෙන් අත මිදීමේ හැකියාවකුත් සමහරුන්ට තියෙන බව. සමහරුන්ට නම් ඒ පින ආහාර කරගෙන ජීවත් වෙන්න පුළුවන් වෙනවා. දැන් ඉතින් අප පරම්පරාවල ඥාතීන් එසේ සිටිය හැකි බැවින් අනිවාර්යෙන් අපි බඳු පුණ්‍ය කර්මයක් කරලා පින් අනුමෝදන් කරාම අවශ්‍ය කෙනෙක් නැත්නම් අනුමෝදන් වෙයි. නමුත් ජීවත් වෙලා ඉන්න අය වශයෙන් දස අකුසල් කොට මරණින් මතු පරදත්තූපජීවියෙක් බවට පත් වී අනුන්ගෙන් පින් බලාපොරොත්තු වීම සුදුසු දෙයක්ද? ලිඳකට පැනලා ගොඩ එන්න හදනවා වගේ වැඩක් නේ. ඉතින් ලිඳට පනින්න නැතුව ඉන්නකෝ. මේ පහත් ප්‍රතිසන්දියටපත් නොවී ඉන්නට නොවේද අපි බෞද්ධ වෙලා ඉපදුනේ. කඹේ කඩාගත්තා වගේ අපේ සීමාව ඉක්මවා ගියපුවම අපට සිදුවෙන දෙයක්. එරත් ඒක විෂයන් කීපයක්. പ്രേත නිරිතිරිසන් කොතනද කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වයින්ුත් බුදුන් වහන්සේ වදාරන්නේ මේ කොටසට විතරයි පිනින් වැඩක් වෙන්නේ කියන එක. ඒ නිසා මේක මනමින් තේරුම් අරගෙන අපේ ජීවිතවලදී ජීවත් වෙලා ඉන්න අය ප්‍රතිසන්දිය ලබා ගන්න සිදුවෙන මොහොත වෙන විට Taman දිනු කරගත්තා වූ මානසිකත්වයකින් මීට වඩා හොඳ මිනිසෙක් වෙන්න ගුණවත් මිනිසෙක් වෙන්න බැරි නම් දෙවියන් අතර උපදින තැනට මානසිකත්වයන් හදාන යනවා. ඇරුණාම දසා කුසල් කොට මරණින් මතු කායස්ස බේදෝ පරම්මරණා දුග්ගතින් උප්පච්චති කියන තැනට යා යුතු නැහැ. විශ්වාස නැහැ. පින් දෙයිද නැද්ද දන්නේ නැහැ. අනුමෝදන් වෙනවද නැද්ද දන්නේ නැහැ. මේ පිළිබඳව තව පොඩි ලස්සන ගාතාවක් තිරෝකුට්ටු දේශේ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. අන්න අපි ඒක තේරුම් ගන්න ඕනේ මේ පින්කම් කරන්නේ මොකටද කියන එක පිළිබඳව. පින් අවශ්‍ය වුණත් නැතත් උන්වහන්සේ වදාරන කරුණක් තිබෙනවා. අදාසි මේ අකාසි මේ ඥාති මිත්තා සකාච මේ පේතානං දක්ඛිනං දජ්ජා පුබ්බේ කත මනසරං. මේ ගිය ඥාතිවරයා ජීවත් වෙලා ඉන්න කාලේ අපට යම් දෙයක් දීලා තියෙනවා. අදාසි. අප වෙනුවෙන් යම් දෙයක් කරලා තියෙනවා. අදාකාසි. මා වෙනුවෙන් මේ ඥාති ලේවලට සම්බන්ධතා ඇති එකට තමයි ඥාති කියලා කියන්නේ. මිත්තා නෑදෑකම් වලටත් වඩා හිතවත් අය අසල්වාසීන් වශයෙන් ඉන්නට පුළුවනි. මිතුරන් කියලා කියනවා. වැලිකෙලියේ පටන් එකට හැදෙන සම්බන්ධතාවයක් ඇති යට කියනවා සකා කියලා. මේ මිත්තා සකා දෙකම මිත්‍ර යහළු කියන එක ඒක අර්ථයක් නෙමෙයි දෙකක් තියෙන්නේ. මිත්‍රය අලුතෙන් ඇති වෙන්න පුළුවන්. යහළුව වැලිකලිය පටන් එකට එන්නේ. ඒ වගේ නෑදෑකම මිත්‍රකම යහළුකම. නැත්තම් Tamante යමක් දී තිබීම Tamante යමක් කර තිබීම. මේ මියගිය පුද්ගලයා. අන්න පුබ්බේ කත මනුස්සරං ඒ Taman වෙනුවෙන් පෙර කළ දේ සිහිපත් කරලා කළගුණ සලකන්න කියලා කියනවා. පේතානං දක්ඛිනං දජ්ජා මියගිය අය විශ්ෙහි දන් දී. එතකොට මම ඒකට කියන්නේ ප්‍රධාන වශයෙන් ගුණානුස්මරණ පුණ්‍ය කර්මයක් කියලා. එහෙනම් අපි ගුණානුස්මරණ පුණ්‍ය කර්මයන් කළ යුතුයි. කළගුණ සලකන්න ඕන. මේ ගිය අය බැරි වෙලාවත් එහෙම දුකටපත් වෙච්ච අය නැත්තම් ඕන්ට පිහිට විය යුතුයි. බැරිවීමකින්වත් අප එම තැනට යන්නට කටයුතු යොදා නොගත යුතුයි කියන එකත් තේරුම් ගන්න ඕනේ ජීවත් වෙලා ඉන්න අය. දැන් මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ මේ ඥාතීන් සම්බන්ධ පුණ්‍යානුමෝදනා විග්‍රහ කරලා එතනින් අවසන් කරන්නේ තවත් ඉතා වැදගත් කාරණයක් අපිට පෙන්වලා තිබෙනවා. අපිට බ්‍රාහ්මණ දායකෝ අපි අනිප්පලා හෝති. පලෝ හෝති. මේ පින්කමේදී මිය ගිය අයට විතරක් නෙමේ දායකයටත් මේක නිෂ්ඵලවන්නේ නැහැ. ඵල දරනවා. අර ඉස්සල්ලා අපි කතා කළේ මේ පින්කම ස්ථානයේ ඉන්න කෙනාට අනුමෝදන් වෙන ආකාරය. මේක අස්ථානෙත් ක්‍රියාත්මක වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා දායකයා විශේෂයි. පරදත්තූපජීවියා විශේෂ ස්ථානෙහි අදාළ වෙනවා ක්‍රියාත්මක වෙනවා. දැන් දුන්න කෙනා කෙරෙහි
අස්ථානයේ ක්‍රියාත්මක හැටි දැනගන්න එක හරියට වටිනවා. මෙන්න මෙහෙම පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. මේ සමාජයේ යම් අය දස අකුසලයේ හෝ යම් යම් අකුසල හැ නිරතව සිටමින් පින්කනොත් කරනවා. පවපින් දෙකම සාක්ෂි වශයෙන් හොයාගන්න ඕන නම් ඇතැම් නිවෙස්වල ධර්ම දේශනාවන් පවත්වනවා. දේශකින් වහන්සේ වැඩියාම ඉවර කරලා ආහාරයට මත්පැන් එකතු වෙනවා. පාටියක් වෙනවා. ඇතැම් පින්කම් වලත් එහෙමයි. දේශකින් වහන්සේලා දානින් වැඩම පින්කම ඊටු පස්සේ ඊට පින්කමක් නෙවෙයි ඒක සාදයක් මත්පැන් සාදයක්. මහාචාර්ය නන්දසේන සත්පාල සූරීන්ගේ සමීක්ෂණ වාර්තාවක නිවෙස් 48ක් ප්‍රභු පන්තිය කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් පෙන්වන්නේ 6/9/54යි. නිවස් 54කට ගියාපුවාම 54න් 48ක මත්පැන් එළියට ගත්තා. 9න් එකක විතරයි පින්කම් තිබිලා තියෙන්නේ. අනිත් 9න් 8ෙම පව් කරන පින්කම් දෙකම තිබිලා තියෙනවා. 6න් 8ක්, 6න් 1ක්, 6න් 8ක් එහෙමයි. 6 වරක් නේ. 6න් 1ක් පින්කම් පමණයි, 6න් 8ක් පව්කම් සහ පින්කම්. මේ අද පවතින සාමාන්‍ය තත්ත්වය. ඔවුන් එහෙම කරන්නේ මේකේ බරපතලකම නොදන්නා නිසා. ඒ නිසායි අපිට මේ ජානුස්සෝනි සූත්‍රය එළියට අරගෙන පව්පින් දෙකට එකට කරන මිනිස්සුන්ට අස්ථානීය විපාක ලැබෙන හැටි කියලා දෙන්න වෙලා තියෙන්නේ. මතක තියාගන්න පව්පින් දෙකම කරලා තියෙනවා බලවත් පව්. අපි පිනත් කරලා තියෙනවා. දාන කටයුතු, සමදාන කටයුතු ආදී වශයෙන් අපත් දේවල්. බුදුන් වහන්සේ වදාරනවා සෝ කායස බේදෝ පරම්මරණ හත්ති සහව්‍යතං uppajjanti. එහෙම පව්පින් දෙකම කරපු අය අතර පව ඉස්සරහට ආවම වුන් ඇතුන් වෙලා උපදිනවලු. සෝ සත්ත්ලාභි හොති. අන්නස්ස පානස්ස මාලා නානා අලංකරණස් අලංකාරස්ස. ඔය එතනදී හොලාභි වෙනවා. ආහාරයට, පානවලට, මාලාවලට සහ ඔහුගේ අලංකාර කරන ආභරණ වලට. දැන් ඉතින් අනිකුත් කැලේ ඉන්න සත්තුන්ට වඩා වෛද්‍යවරයෙක් ඉන්නවා, නාවන්න කෙනෙක් ඉන්නවා, ඇඳුම් මන්දන්න අය ඉන්නවා, බොහොම ගෞරවයක් තියෙනවා. නමුත් දැන් පින විපාක දෙන්නේ ඇතා වෙලානේ. සමාජයෙන් හොයාගන්න උදාහරණ. මේන් කියවෙන්නේ පව්පින් දෙකම එකට නම් කරන්න එපයි කියන එක. ඊළඟ වචනයෙන් පෙන්නනවා සෝකායස බේදෝ පරම්මරණ හත්ති. ඇතා සහ අලියා ඊළඟ වචනය. ඊළඟ වචනය අර වගේ දස කුසල් සහ පින්කම් එකට කරලා තවත් උපදින සත්ව දෙනෙක් ගැන සඳහන් කරනවා. අස්සයා සහ සුනකයා. සෝකායස වේදෝ පරම්මරණ අස්සානං සහව්‍යතං uppajjanti. සෝකායස වේදෝ පරම්මරණ කුක්කුරානං සහව්‍යතං uppajjanti. මේ පව්පින් දෙකකට කරපුවාම දැන් ඒ නිසා අනිවාර්යයෙන්ම පින්කම කියන්නේ චේතනා පාරිශුද්ධත්වයෙන් සද්ධාවෙන් කර්මඵල අදහා අකුසලයෙන් වෙන් වී කරන දෙයක් බව අපේ බෞද්ධ පින්තුන් තේරුම් ගන්න. නැත්තම් මිය ගිය අයට නම් ලැබෙයි අට්ඨානේ අස්ථානේ විපාක ඔබට ඊළඟට හම්බ වෙනකොට ඔබ ඉන්නේ අස්සෙක් වෙලා ඇතෙක් වෙලා අලියෙක් වෙලා සුනකෙක් වෙලා. මේකට හොඳ සාක්ෂිත් තියෙනවා හොයාගන්න. දැන් ඔය පාරේ ඉන්න සතෙක් වගේද පැවිදිලා ඉන්න අපි ළඟට සතෙක් ආවොත් එහෙම සුනකෙක්. උට අපි බොහොම ලෙන් ගතොයි. ආදරෙන් සල්කනවා නාවනවා සියල්ල. ඇතැම් අය කියනවා සැප බොහොම සැප යනවායි කියලා. මං හිතන්නේ අර පව්පින් කරපු දෙකම කරපු අය අපි ළඟට එන්නේ. ඒ නිසා නාලා ඉන්න කාලා ඉන්න වාසනාව තියෙනවා. ඒ වගේම ඇතැම් යාන වාහනයෙන් ප්‍රභු පන්තිවල නෝනලා ප්‍රධාන වශයෙන් හොඳට කරපටියක් දාලා හොඳට නාවලා පුටු උඩ වාඩි වෙලා ඉන්නවා. බෙහෙත් ගේන්න කාර් එකේ යනවා දිව එළියට දාගෙන මහා ආඩම්බර විලාසයෙන් අපි දැකලා තියෙනවා. එතකොට ඌට කෑම්බීම් අර අන්නපාන මාලා අලංකරණ වස්තු ඒවා හැංගියක් නැහැ. නමුත් බල්ලා නේද? සුනකයා නේද? ඒ කියන්නේ ඒවා වින්දට සැප විඳිනවා, ලෞකික සැප විඳිනවා.
නමුත් සුනකයා වෙච්ච එක පව් කරපු විපාකය. මට මෙතන හොඳ දෙයක් කල්පනා වෙනවා. අපේ රටේ බොහෝ දෙනා අර මං කතා කළේ 6 වරක් 9:54යි. එතකොට 6න් 8ක් 48ක්. 6න් 8යි 8ක් පින් පව් දෙකම 6න් 1යි පින්. නාගරික ගම්බද ඕන මට්ටමක ගත්තාම අපි මේ දේවල් අත්දකින්නවද? ඒතරම් මේ ගැන සැලකිලිමත් නැහැ. මේ හදවතින්ම මේ දේවල් කරන අය නැතුව නෙවෙයි ඉන්නවා. විශේෂ කාන්තාවන් අතර ඉන්නවා, පිරිමි අතරත් ඉන්නවා. නමුත් සමහර අය ඒක සෙල්ලමකට ගණන් ගන්නවා. මට හිතෙනවා මේ සමාජයේ කොතරම් යන්ත්‍ර සූත්‍රාවත් මේ ඇතයි අලියයි අස්සයයි සුනකයයි නම් වඳින එකක් නෑ කියලා. ඔබට තේරුණාද මා කිව්ව දේ? ඒ ඉතින් පව් කරපුවාට උපදින්න තැනක් තියෙන්න බෑ. මේ ලෝකයේ අත් සුනකේ අඳ වඳ වෙලා බෑනේ ඇතාලියා. පව්පින් දෙකම කරන අයට උපදින්න තැනක් තියෙන්න වෙනවා. මේ ජානුස්සෝනි බමුණට එලි කරපු රහස අපේ බෞද්ධ පින්නතුන් දැනගන්න ඕන. අපි හරි සංවේගයෙන් මේවා දකින්නේ. බොහෝ තැන්වල පෞද්ගලිකව පවා දන්න කරුණු තිබෙනවා. අපට යම් යම් තොරතුරු ලබා දෙනවා. මම ඕනම් මේ කතාව කියන්නම් තැන මොකුත් කියන්නේ නැතුව දිනක් මගේ ගමින් පිටස්තර යම් තැනක රාත්‍රී ධර්ම දේශනාවකට ගොස් ආපහු වෙනවා. ශ්‍රීරෝධ රතේ මාරගෙන ආවුරියදුර අයම ගමේ කෙනෙක්. එතුමන් මගෙන් අහනවා මොකටද ස්වාමීන් වහන්සේ ඔය බණ කියවන්නේ? මං හොය ඇයි මහත්තයා එහෙම කියන්නේ? දැන් ඔබ වහන්සේ දැක්කද එතන කවුද හිටියේ කියලා? ඔව් කවුද හිටියේ? මං කිව්වා කාන්තාවන් පිරිසක් හිටියේ. ඔව් කාන්තාවන් බණට එවලා ඔය මිනිස්සු ගෙවල් වලට වෙලා දැන් ඔය මත්පැන් පානය කරනවා. දැන් තව ටිකකින් ඔබ වහන්සේලා වැඩියෙන් පස්සේ ඔතනත් කැමරට ගන්නේ මත්පැන්. බලන්න මේ ප්‍රවණතාවය. ඒ නිසා ජානුස්සෝනි බමුණට අදාළ මේ කාරණේ ඔබට පින්කම් වලට අස්ථාන විපාක හම්බ වෙන්න ඕන සත්තු වෙලා නෙවෙයි. මතක තියාගන්න. ඒ පව්පින් දෙක එකට කිරීමේ ප්‍රතිඵලය. ඒ නිසා අපි මේක තව ටිකක් එහාට තේරුම් ගන්න වෙනවා. තවත් අස්ථාන වගේක් තියෙනවා. යමෙක් ඉන්නවා මෙහෙම. දසවස්තුක සම්මාදීන් යුක්තයි. ඒ නිසා දස කුසලයට නැඹුරුවන්නේ නැතුව අර කියන චිත්තවත්තු කිත්ත ප්‍රතිග්‍රහක සම්පatti එහෙම නැත්නම් තවත් ආයෙත් කතා කරනම් සහත්තේන Tamanගේ අතින් කර්මඵල අදහා නිරන්තරයෙන් ශ්‍රද්ධාවෙන් අපහාස උපහාස නොකමින් මේ පූජ්‍ය පක්ෂයේ කෙරෙහි හෝ මව්පියන් විසේ හෝ අසරණ අය කෙරෙහි මේ විදිහට බොහොම හොඳින් කරනවා. එතකොට ඒ අය ගාව තිබෙනවා ප්‍රාණඝාතය ආදී දේවල් වලින් වැළකීම. යංකෝ බ්‍රාහ්මණ ඊට පානාතිපාතෝ පටිවිරති අදින්නා දානා පටිවිරතෝ හොති ආදී වශයෙන් ඒවා වෙන් වෙලා. එබඳු පව් නොකර පින් විතරක් කරපු අය. තේනසෝ කායස්ස බේදෝ පරම්මරණ මනුස්සානං සහව්‍යතං uppajjanti. දේවානං සහව්‍යතං uppajjanti. අන්නක පැහැදිලි කරන කාරණාව. ඔවුන් එතකොට එහෙම ගිහිල්ලා යහපත් අය දෙවියන් අතර සහ මිනිසුන් අතර උපදිනවා. දැන් අන්න අර කිව්ව අන්නපාන යස්ත්‍ර වාහනානි දේවල් දෙවියන්ට දිව්‍ය අපි කතා කරන දිව්‍ය පුජන වශයෙන් මිනිසුන්ට නම් ස්වභාවයෙන් මේ දේවල් හිමිකම්. ඒ නිසා තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. මේ ආයවර්ණ සැපවල මේ සිව්පස්සේ ආදී දේවල් වල මේ සමාජය දිහා බැලුවම යම් යම් අයට හිඟයක්. යම් අයට මනමින් තිබෙන බවක් තියෙනවා. පින්වන්ත ජීවිත කියන එක පිටිපස්සේ මේ සංසාරික ශක්තිය තියෙනවනේ. බලන්න ඔය පාරේ වැටිලා ඉන්න නැත්නම් අහක දාන දෙයක් කන සුනකයෝ එහෙම ඉන්නවා. ඔවුන්ට බෙහෙත් දාන්න කවුරුත් ඉන්නවද? ඔවුන් නාවන්න කවුරුත් ඉන්නවද? එහෙම කැලෙත් අස්සත්තු ඉන්නවා අස්සයෝ එහෙම කැලෙත් ඉන්නවා අලි. ඔවුන්ට ඒ වාසනාව නැහැ. එනම් පව් විතරක්ම කරලා තමයි සුනකාදී සතුන් උපදින්නේ අර වගේ අපොප්පස්ථානයේ දේවල් නැති තැන්වල. පුදුමයි නෙමෙයි අචින්ත වූ කර්ම විශ්ය හොයන්න යන්න එපයි කියන එක බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන නිසා අපි මේවත් පිළි අර ගන්න ඕන. අපි මේ කතා කරන අද කාරණේ නම් ලෝකෝත්තර කරුණක් නෙමෙයි ලෞකික කරුණක්. ලෞකික කරුණ නිවැරදි කර ගන්න ඕන නැද්ද බලන්න. අර වතුර ටිකක් වක් කරන්න ඕනේ කියලා හිතන් ඉන්න අය පින් දෙනවා කියන එක දන්නවනම්
වතුරක් කරන්න ඕනම කියනවාද? සමහර සූත්‍රවල සඳහන් කරනවා මෙහි පූජා කිරීමත් සමග උන්ට ඒ දේවල් ලැබුණයි කියන එක. මතක තබා ගන්න. වස්ත්‍රත් පූජා කළාම පින. ආහාරත් පූජා කළාම පින. වස්ත්‍ර නෙමෙයි දෙන්නේ. ආහාර නෙවෙයි ඔවුන්ට පින. ඒවයි ලැබෙන පින තමයි ඔවුන් අත්පත් කරගන්නේ. ඔවුන්ගේ ආහාරයේ පිනයි. මෙතන තවත් කරුණකට මා යනවා. මේ විදිහට අපිට මේ අදාළ තැන ඉන්න පුද්ගලයන් අපේ પરම්පරාවේ ඉන්න පුළුවන් නිසා අපි ඒක කළගුණ සලකන්ට ඕන බැවින් ගුණානුස්මරණ මරණ පුණ්‍ය කර්මයක් වශයෙන් උත් අස්ථානයේ දෙවියන් හෝ මිනිසුන් අතර ඉපදුනහම අපට ඒ විපාකයන් අවශ්‍ය බැවිනොත් අපගේ ඥාතීන් යම් කවුරු හෝ එහෙම කෙනෙක් ඉන්නවා නම් ඌට පිහිට විය යුත්තේ කවුරු කියලාද පෙන්වලා තියෙන්නේ ඥාති මිත්තා සකා මේකත් තේරුම් ගන්න මේ පෙන්වන්නේ සමීප බවක් ලෙන්ගතු බවක් ඒ පරදත්ත උපජීවී මියගිය පුද්ගලයා පින්නිල්ලන මූද වටේ යනවා පාරවල් වල ඇවිදිනවා පිටරට යනවා කියලා එහෙම පැහැදිලි කරන්නේ ඥාති මිත්තා සකා කියන මේ සම්බන්ධතාවය ඇති අය තමයි මේ පුණ්‍ය කර්මයන් කරන්න ඕන අපි දන්නවා අපේ සිංහල නෑදෑකම් වල තාත්තා බාප්පා මාමා පුංචි අම්මා මාමා නැන්ද ආදී වශයෙන් ලේ නෑකමක් තියෙනවා ඒ තමයි ඥාති යම් තැනකට පදිංචිට ආවම හෝ යම් පිරිසක් නිසා හේතු කරන ඥාතීන්ටත් වඩා හිතවත් උදව් උපකාර කරන්නා වූ යම් පිරිස ඉන්නවා නෑ එක් වගේ කියලා කියනවා කල්යාණ මිත්‍රෙක් කියලා සමහර වචන යොදනවා මිත්තා ඒ වගේම අපේ ළමා කාලේ අද දක්වාම අඛණ්ඩව අපි අරන් යන මිත්‍රතාවයන් පවතිනවා වැලිකෙලියේ පටන් එකට සකා එයින් කියවෙන කරුණ තමයි ඔවුන්ට මිය ගිය අයට පේන්නේ සමීපය විතරයි ඒ කියන්නේ ඔවුන්ගේ ලෝකේ ඒක මේක තේරුම් ගන්න කරුණක් මං කියන්නම් ඇත්තටම මේ යාම තුල ඔවුන් ශරීර අතහැර ගියාට මනසින් තාමත් ජීවත් වෙන්නේ අර ඉස්සරල ලෝකේ ඒ නිසා ඔවුන්ට අපිව පෙනෙන්නේ ඒ නිසා මේ මියගිය ඥාතින් විසෙහි ඥාති මිත්තා සකා කියන අය විසින් මෙසේ මේ පින්කම් කළ යුතුයි අනුමෝදන් කළ යුතුයි පින් දිය යුතුයි නෙමෙයි අපි පින්කම කරනවා අපි සතුටු වෙනවා අපට ඒක විපාක තියෙවි ඔවුන් දැකලා සතුටු වෙයි අනුමෝදනේ මේ නිසා පින් අනුමෝදන් වේ හැටි සංඛ්‍යාව එක්කෙනෙක්ද දෙන්නේ 10ක්ද 100ක්ද කියන්න බෑ අනිත් එක මේ පින අපි සිදුවන පින්කමේ පින යන කේක් ගෙඩියක් වගේ එකක් නෙවෙයි දැන් කේක් ගෙඩියක් නම් එක්කෙනෙකුට ඒ ගෙඩියම දෙන්න පුළුවන් 10 දෙනෙකුට දුන්නොත් 10න් එකයිනේ හම්බ වෙන්නේ ඒ වගේ මේ පින 10 දෙනෙකුට හම්බ වුණාම පින බෙදලායි කියලා ඔබ කල්පනා කරනවද නෑ ඒකයි මම අර පිනෙන් කොටසක් කියන වචනෙට කැමති නැත්තේ සමහර වෙලාවට මේ පින්කමේ පින අපි ළඟ තියෙවි අනුමෝදන් වේ හැකි ඔවුන්ගේ සිතේ උපදවාගෙන ලබන්නා වූ සතුටනේ අනුමෝදිත කියලා කියන්නේ අනුමෝදිත්වා අනුමෝදන් වේ දැක සතුටු වේ එහෙනම් අපි මේ යම් දේවල් ඉගෙන ගත්තා පින් දෙනවා කියන වචනේ වැරදි පින් අනුමෝදන් කරනවා දෙනවා කියවට මෙහෙන් එහාට මොකවත් යන්නේ නැහැ ඔවුන්ගේ පහන තියෙනවා ඔවුන්ට ගින්දර නැහැ තෙල් තියෙනවා වැටිය තියෙනවා අපි කරන්නේ පහනක් පත්තු කරලා මෙන්න පත්තු කරගන්න කියලා ඉඩ දෙන එක එතකොට අපේ පහන කිසිවක් හෙට යන්නේ නැහැ නමුත් මුල් පහනක් නැත්නම් දෙවෙනි පහනක් අල්දල්වා ගන්නට බෑ කියන න්‍යාය පිළිගන්න පින්කමක් කළේ නැත්නම් ඔවුන්ට පින් ලැබෙන්නේ නැහැ මේ පුණ්‍ය කර්මයන් මෙසේ තේරුම් අරගෙන කරන එක තමයි මම කල්පනා කරන්නේ හොඳයි කියලා. ඒ වගේම තවත් මෙතන සමාජයට එළි නොවු යම් කරුණක් පිළිබඳව මේ දේශනාවටම අදාළ බැවින් මා සටහන් කර තබන්නම්. අපි යම් ක්‍රියාවක් චේතනාව මූලික කොටගෙන පුණ්‍ය චේතනා අපුණ්‍ය චේතනා කියලා බෙදන්නේ. දැන් ඔහුට යැපීම සිදු වෙන්නේ පින මුල් කොටගෙන නිසා තමයි අපි ඒකට පින් අනුමෝදනා කරනවා කියලා කියන්නේ. ඒකට අපි අනුමෝදති කියන pāli වචනය භාවිතා කරනවා. අනුසෝචති වෙන්න බැරිද? අපි යම් සිද්ධියකදී ශෝක වෙනවා නම් ඒකත් වුන්ට අපි ලබන සතුට දකින්න පුළුවන් නම් අපි ලබන දුකත් වුන්න පේන්න පුළුවන්කමක් තිබෙනවා. මොකද තිරෝකුඩ සූත්‍රයේ සඳහන් කරනවානේ මිය ගියාපුවාම ඝන සිරුරක් නැති වුණාට ආපහු ගෙදරට ඇවිදින්
ගෙදරට හැරෙන තුම්මන් හන්දියේ නැත්තම් හන්දියේ නැත්තම් ගෙදර දොර පිටිපස්සේ නැත්තම් තවත් බිත්තියක කොන මොහොම ජලයේ පිටිපස්සේ ආදි වශයෙන් ඉන්නවයි කියලා. දැන් බලන්න අපේ අවමංගල චාරිත්‍රයට එකතු වෙලා තියෙන කරුණක් මා විග්‍රහ කරනවා. අපි අවසන් කටයුතු කියලා නේද කියන්නේ? කොහොමද අවසන් කටයුතු කරන්නේ? ඥාතීන් එකතු වෙලා මේ මුත කලෙබරේට වැඳලා වහලා සමු අරගෙන එළියට ගන්නවා. ටිකක් අඬනවා. පූජනීය මහා සංඝරත්නය වැඩම කරවාගෙන පන්සිල් සමාදන් වෙලා දුක තුනී කර ගන්නවා. මොකද මේ අඬ අඬ අපින් දෙන්න බෑ. පින කියන්නේ පුණ්‍ය චේතනාවක් නේ, ශෝකේ කියන්නේ පුණ්‍ය චේතනාවක් නෙවෙයිනේ. ඒ නිසා තමයි එතන අපි අනුශාසනාවක් කරලා උන්ගේ හිත හදන්නේ. දැන් හිත හදලා උන්ගේ අනුශාසනාවෙන් ගෝන්ගේ හිතත් හදලා පූජා කරන පූජාවන් මගින් හිමි වෙන පින උන්ට අනුමෝදන් වේවා කියලා පෙන් වඩනවා. අනුශාසනාවක් කරනවා, ගුණ කතනයන් කරනවා. මේ තමයි අවසන් කටයුත්ත. අවාසනාවකට අද සමාජයේ මේ අවසන් කටයුත්ත නොවේ. අප මෙහෙම කරලා වැඩියෙන් පසුව නැවත වතාවක් කර පෙට්ටිය ඇරලා ආයෙත් බදාගෙන අඬන්න පටන් ගන්නවා. එතකොට ඒනේ අවසන් කටයුත්ත වෙන්නේ. හොද මඩේ දානවා කියන්නේ මේකටනේ. එයි මම එහෙම කියන්නේ. මියගිය ඇතැම් අය පිළිබඳව ඔය මෝහණය මගින් නැත්තම් ප්‍රගමණය කියලා කතා කරනවා, නැත්තම් ඒ වගේ පෙර ජීවිත ගැන දැකීම මගින් එළිවිච්ච යම් දේවල් වල නිත්‍ය වශයෙන් පැහැදිලි කරන්න බැරි වුණත් ඔවුන් Tamanගේ මල සිරුර දුටු බව සහ ඔවුන් අඬන හැටි දුටු බව සඳහන් කරලා තියෙනවා. දැන් ඔබේ හිත හදලා මතක වස්ත්‍ර පූජාවෙන් පසු දැන් මේ මත කලෙබරේ අරන් යන්න හදන්නේ. දැන් හිත හදලා තියෙන්නේ. දැන් ඔබ නැවත වතාවක් ආයෙත් මේ පවුලේ අය අඬන්න ගත්තොත් දැන් ආපහු ශෝකේ නේද එතන උපදින්නේ. දැන් පින්කම මතක වස්ත්‍ර පූජාව ගිලම්පස පූජාව දැකලා පූජනීය මහා සංඝරත්නය දැකලා සතුටු වුණා නම් අනුමෝදති. අනේ යන්න එපා කියලා ආයෙත් වැළපෙලපි අඬනවා දැක්කම අනුශෝචිත නෙමෙයිද? පින් දෙන්න පුළුවනි නම් පව් දෙන්නත් පුළුවනි කියන මතේ මා ඉන්නවා. පමණක් නෙමෙයි මම ඒ නිසා ඔබට කියනවා පින් දෙන්න පව් දෙන්න එපා. පව් දෙන්න එපා කියන එකේ තේරුම එහෙමනම් අපි ඔය වෙලාවක් යොදා ගන්න. සියලු දිනාට ඊට මත් වෙන්නේ නැවිදි මේ අවමගුලේ මේ දේවල් බලා නිම කළ යුතුයි. පෙට්ටිය වසන්නට ඕනේ, යලි අරින්නට බලන්න නොවේ. කලාතුරකින් හදිසි ඥාතියෙක් ආවොත් ඈත කෙනෙක් දෙන එක වෙනම කරුණක්. අනිවාර්ය අංගයක් නෙමෙයි මම මේ පෙන්වන්නේ. නමුත් පුරුද්දක් වශයෙන් අවසන් කටයුතු කරලා වැඩියෙන් පස්සේ අර ගෙදර සමීප ඥාතීන් ටික ආයෙත් මේ කරලා අඬන්න ගත්තොත් ඔබට වඩා මේ පරදත්තු උපජීවියෙක් වෙලා හිටියොත් ඔහුට මේ හානිය සිදු වෙනව නේද? පෞද්ද දෙනව නේද ඔබ? ඒක තේරුම් ගන්න මනාව. එයයි අපි මේ ධර්ම දේශනාව පැහැදිලි කරමින් අර ලෝකෝත්තර කරුණු වගේම මේ දෛනික චාරිත්‍රවලදී අවමගුලකදී සිදුවෙන සමහර දේවල් දිහා බලන් ඉඳලා ඒවැය තියෙන කැප බව සුදුසු නුසුසු බව වැටහිලා තමයි මේ ජානුස්සෝනි සූත්‍රය තුළ මේ සියල්ල පැහැදිලිව තිබෙන නිසා ඒකත් අදාළ කරගෙන තව නිදිකණ්ඩ සහ තිරෝකුඩු සූත්‍රات අදාළ කරගෙන අපේ මනස නැත්තම් අපේ මේ ක්‍රියාදාමයන් නිවැරදි යුතු ආකාරය පැහැදිලි කළේ. එහෙමනම් තවත් එක දෙයක් එතන එකතු කරගන්න. ඔබ පිළිගන්නවද සුරාව හෝ සූදය පින්කම්, සුරාව හෝ සූදුව පින්කම් කියලා? අවමගුලක් සිදු වුනහම ඒ නිවෙස්වල රාත්‍රියට නිවෙස් අය අනුග්‍රහ දැක්වේ නැති වුණාට ඒ නායක සුරාතිප්පලක් බවට පත් කරගන්න බවට ලකුණු නැද්ද සමාජයේ? ශෝකේ ප්‍රකාශ කරන්න එන ඥාතීන් වෙනකොට ඈත පුද්ගලයින් වාහන අරගෙන ඇවිදින් සූදු පොලක් හදා ගන්න බවට ලකුණු නැද්ද? දැන් මෙතන කෙරෙන්න ඕන මොනවද? කෙරෙන්න ඕන දෙයක් නැත්තම් පින්කම්. මේ අපි මෙතෙන්ට එකතු කරගෙන තියෙන ආමගුල් උත්සවයක තියෙන්න ඕන ලක්ෂණද?
නිවන් මගේ තියා සංසාරයේ යහපත් මගේවත් යන්න පුළුවන් ලක්ෂණද මේ සිදු වෙන්නේ. මේවා සියල්ල පරිහානිය ලක්ෂණ. දියුණු වෙන සමාජයක් තුළ, බුද්ධිමත් සමාජයක් තුළ මේ දුරාචාරයන් මෙබඳු තැන් වලින් සදහටම ඉවත් විය යුතුයි. නැත්නම් ඒ බඳු තැන් එසේ ඒ බඳු තත්ත්වයටපත් නොකර ගැනීමට තරම් කොන්දක් පණ ඇති දුවලා පුතාලා ඉන්නවන මේ යන අම්මලා තාත්තලාට. බිය නැතුව කරන්න. මේ පිළිබඳව තව අදහසක් මම ඔබට ඉදිරිපත් කරන්නම්. ඉන්දියානු සමාජයේ ආදාහනය භූම දානය ආදාහනය නම් සිදු වෙන බව තේරෙනවා. භාගයට පුච්චල ගංගාවට දාන නිසා භූම දානය කරපු බවට සඳහනක් නැහැ. නමුත් ජනකතාව අඩු සමාජයේ මේ මල සිරුරු ගෙනihin බහලා නොලැබී කැලේට. ඒ නිසා ඒකට කැලේ ගහනවා කියලා කියන්නේ. එතකොට කැලේට ගිහින් දාපුවාම අර හිවල් ආදී සතුන් මේවා අනුභවයට පුරුදු වෙලා ඊට පස්සේ සමහර විට ගෙවල් වලටත් හොයන්න එන්න බැරි නෑ. මිනිම කාලා පුරුදු වෙච්ච අය. මේ නිසාම වෙන්නේ නැති සමහර විට ඔවුන් නෙලවන්නට ශබ්ද පූජා පවත් ශබ්ද කරමින් යන්නට ඇත්තේ පූජා නෙවෙයි. මේ නිසා වෙන්නේ නැති ඔවුන්ගේ යන අයගේ ආරක්ෂාවට අර මුරායුධ කියන දේවල් ගෙනියන්නේ නැත්තේ. අද ඒක කලාවක් වුණාට මුරට ගෙනියන ආයුධනේ මුරායුධ කියන්නේ. අද මේ නිවස මොර කරන්නේ කවුරුන් මේ මිනිහ අරන් යයි කියලාද? නිදි වරාගෙන දින 7ක් 8ක් තනි කරන්ට ඕනේ කියන කතාවත් අර්ථයක් ඇති කියන එක තේරෙන්නේ නැහැ. මල් ශාලාවල එහෙම දාලා ගියාම ඕගොල්ලෝ මොනවා මේ සමහර ආමගුල් වලදී මල් ශාලාවට බාර දෙනවා. ඥාතින් ගෙදර යනවා. කවුද එකින් වහපුවාම? එතන ඉන්නට ඕන කවුරු හරි පහන් නොදැල්වී තිබෙන්න ඕන විස බීජනාශනය සඳහා. නමුත් මේ 300ක් එකතු වෙලා මල් ගස් ටික පොඩි කරමින් බුලත් ටික 300ක් ඉවර කරමින් පිටි සිගරට් ගොඩක් ඉවර කරමින් මොන තනරකිල්ලක්ද මේ තියෙන්නේ? තනරකිල්ලක්ද? තනියට අවශ්‍ය නම් සමීප කීප දෙනෙක් හිටියාම ඇති. ඒ වගේම අවසන් කටයුතු වලට අවශ්‍ය ස්ථානීය සකස් කර ගන්නට අවශ්‍ය කල් අරගෙන එකතු වෙන්න ඕන අත්‍යවශ්‍ය ඥාතින් එකතු කර ගන්න අවශ්‍ය කල් අරගෙන ඉතා ඉක්මනින් මේ අවමගුල නිම කරන එක කරනවා ඇරුණාම කල් ගන්න සුරාවට සූරුවට තියෙන ඉඩ කඩ වැඩි, අසල්වාසීන්ට කරදර වැඩි, අනිත් අයට බාධා වැඩි, විස බීජ පැතිරෙනවා වැඩි. ඒකක්වත් මා දකින්නේ යහපතට හේතු වෙන කාරණා. ඒ නිසා මා වචනේ මතක් කළා ඒත් ඔක්කොට මතක් කරන්නම්. අවසන් කටයුත්ත යනු පන්සිල් සමාදන්ව සිත හදාගෙන මතක වස්ත්‍ර පූජා කොට පින්දී අනුශාසනාවන් අසා හිත හදා ගැනීමයි. තවත් ගුණ කතන තිබේ නම් හොද මඩිය දාන්න නැතුව කෙටියෙන් කරලා මොකද යම් චරිතයක් අගයන්ට අවශ්‍යයි. යලිත් මේ කලෙබරේ පෙට්ටිය විවෘත නොකර ගෙනියන එක තමයි මා පිළිගන්න අවසන් කටයුත්ත. එතකොට පව් දිනවා වෙන්නේ නැහැ. ආය අනන්නත් එපා. නහිරුන් නංග සෝකෝවා කියලා බුදුන් වහන්සේ වදාරනවා. ඇඬුවට හරි සෝක වුණාට හරි යාචඤ්ඤා පරිදේවනා වෙනත් ආකාරයෙන් වැළපුණාට හරි මියගිය පුද්ගලයාට වැඩක් වෙන්නේ නැහැ. ආයතනම ඉන්නවයි කියලා උන්වහන්සේ වදාරනවා. පින් දුන්නොත් පමණක් තමයි වැඩක් වෙන්නේ කියලා. ඒ නිසා ජානුස්සෝනි සූත්‍රය ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි බමුණට කළ පැහැදිලි කිරීම එදාට වඩා අදාළ වෙන්නේ අපේ බෞද්ධ සමාජවලට. එහි අපි පැති කීපයක් ගත්තා. අදාළ ඨානේ ස්ථානේ බවට පත් වෙන්නේ එතන අයට විතරයි. එතකොට දෙවියන් සම්බන්ධවෙනත් අපිට ප්‍රශ්නයක් එනවා නේද? මිනිසුන්ට ආහාර තියනවා, දෙවියන් දිව්‍ය පුජුන් වළඳනවා. දෙවියන්ට පින් අනුමෝදන් වෙන්න බෑ කියලා නේ. නමුත් දෙවියන්ට නෙමෙයි අවශ්‍ය වෙන්නේ. එතන පෙන්වන්නේ අර වගේ තැනට විතරයි අවශ්‍ය වෙන්නේ ආහාරය. මේ ආහාරය, පින නැමැති ආහාරය. ඒකින් කියවෙන්නේ නැහැ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න එපායි කියලා. දෙවියෝ එතන උපදින්නේ පින් නැතිව. නමුත් මේතන උපදින්නේ යාට පින් නැතිව. ඒ නිසා යාට පින් අවශ්‍ය වෙනවා. මේ කරුණ තේරුම් අරගෙන සම්මත මට්ටම, පහළ මට්ටම. එමත් නැත්නම් මා කියන ආකාරයෙන් නම් දසවස්තුක සම්මාදිට්ඨිය තුල තියෙන කාරණා. තවත් වචනකින් කියනවා නම් වැලි මලුව තුල තියෙන කාරණා. නිර්වුල් කරගන්න ඕන අපි හැමදෙනෙක්ම. එහෙම නිර්වුල් කරගන්න නැතුව ඒවැ මිත්‍යාවන්නත් පිළිහිටලා දසවස්තුක සම්මාදිට්ඨිය ඉක්මවා යන්න බෑ. අපි මේ කතා කරන නිවන් මාගේ ජීවිතේට ධර්මය ගන්න පුළුවන් කමක් නැහැ.
ඒ චාරිත්‍ර ධර්ම උනත් ඒ සියල්ල සාර ධර්ම වෙන්න වෙනවා. අර්ථයක් ඇති වෙන්නට වෙනවා. නිෂ්ඵල දේවල් නොවෙන්න වෙනවා. තේරුම් අරන් කරන්නට වෙනවා. පින රැඳී පවතින්නේ පැන්නක් කිරීම තුළ නෙමෙයි කියන එක තේරුම් ගන්න වෙනවා. ඔබ පින්කමක් කරපුවාම ඔබ සතුට වෙනවා නම් ඒක දැක ගන්න පුළුවන් නම් ඒ පූජා කිරීමත් සමගම උන්ට ලැබුණයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා ජානුස්සෝනි සූත්‍රයේ බුදුන් වහන්සේ මේ කරුණ මෙහෙම දිගින් දිගටම පැහැදිලි කළා. පැහැදිලි කරලා උන්වහන්සේ වදාරනවා දෙවියන් අතර මිනිසුන් අතර උපන් අයටත් ඒ ආයු වර්ණ සැපලා දීපාකයන් පවතිනවා. අපිට බ්‍රාහ්මණ දායකෝපි අනිප්පලා හොති. බ්‍රාහ්මණය මෙන්න මේ ආකාරයට දායකයටත් මේ අනාගතයේදී නිෂ්ඵල වන්නේ නැහැ. අන්න ජානුස්සෝනි බමුණ ප්‍රකාශයක් කරනවා. අච්චරියං භෝගෝතම අභූතං භෝගෝතම යාවංචිදං භෝගෝතම අලමේව දානානි දාතුම් අලං සද්ධානි කාතුම් යත්‍රහි නාම දායකෝපි අනිප්පලා හෝති. ස්වාමීනි ආශ්චර්යයි. පුදුමයි. දන් දෙන්නටම ඕනේ. සද්ධාවෙන් එක කරන්නම සුදුසුයි. මොකද කියලා කියනවා නම් මියගිය අයට නැත්නම් දායකයාට ඒක නිෂ්ඵල නොවන බැවින්. ඒ නිසා පින්කම් කරන එක කාටත් උදයි හොඳයි. ඒ නිසා අදාළ මොහොත අනිවාර්යෙන් පින්කමක් බවට පත් කරගහම තමන්න තියෙනවා. නමුත් ඒක ලාභ ලබන චේතනාවෙන්, දඩින් බේරන චේතනාවෙන්. එහෙම නැත්නම් තවත් ඒ වගේ දුෂ්ට චේතනාවක් අරන් කරන්න ගියාම අපිට පින්කම කියන වචනේ දුවට ඇතුළතින් තියෙන ගොංකමක් බව තේරුම් ගන්න. මේ නිසා මේ පින්කම් ගොංකම් වලින් ඉවත් කර ගැනීමට මේ කරුණ අවබෝධ කරගන්න වෙනවා. පින්කමක් යන හොඳ හිතින් කරන දෙයක්. එතෙන් සුරාව සූදෝ දුරාචාරය එකතු වෙන්නට බෑ. ඒ පරාර්ථ චර්යාවක්. පරාර්ථ චර්යාවක් වූපමණින්ගේ පරාර්ථයෙන්ම අවසන් වන්නේ නැහැ. ඔවුන් කවුරු හැකිනම් අනුමෝදන් වේවි අපට ඒක නිෂ්ඵල වෙන්නේ නැහැ. ඒ වගේම අපට කළ කී දේවල් සිහිපත් කොට අපි ඒක ගුණානුස්මරණ පුණ්‍ය කර්මයක් පැවැත්වුවා වෙනවා. ආදාසිමේ අකාසිමේ කියන අර්ථයෙන්. එනිසා ජීවිතයට ධර්මයේ ගෙන නිවන් මඟ හෙළි කර ගැනීමටමත් මේ පවතින සම්මත චාරිත්‍රවල සිදුන දේවල් වල ගැඹුර විහැක්ක තේරුම් අරගෙන ඒවා යහපත් ලෙස සකස් කරගනිමින් වඩාත් යහපත් වූ සමාජයක් දරුවන්ට යහපත් ආදර්ශ දෙන්නා වූ සමාජයක් සකස් කරගන්න කල්පනා කරන්න. වැඩිහිටියන් මේ අවමගුල් චාරිත්‍රවලදී වැරදි දේවල් කරනවා දැක්කොත් ඒවා අනුකරණය කිරීම දරු කරමින් දරුවෝ ඊට වඩා වැරදි දේවල් ඉදිරියේදී කරાવી. එහෙම වුණාම අප සමාජයේ තවදුරටත් පරිහානිය කරා යනවා. වරුණාම ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුන් වහන්සේ මේ පිළිබඳව කරුණු පැහැදිලි කරලා තිබෙන බව තේරුම් ගන්න ජානුස්සෝනි සූත්‍රය තුළ. ඔබ හැම දිනාට ඒ කරුණු අවබෝධය තුළ ඔබ හැම දිනාගේ කටයුතු වඩාත් සංයමයෙන් ආගමානුකූලව පරලෝකීය අයට උපහාරයක් ඇති වෙන පරිදි ඔවුන්ට අවශ්‍ය නම් පින් අනුමෝදන් වෙන පරිදි ඔබටත් එය පිනක් බවට පත් වී ඇතා සහ අස්සයා සහ ගවයා සහ සුනකයා බවට ඇතා සහ අලියා සහ සුනකයා සහ අස්සයා බවට පත් නොවන පින්කමක් බවට පත් කර ගැනීමට මේ අවබෝධයන් ඔබ හැම දිනාට හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුණේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති එළනිපෙන් සේවා සංවිධානයේ සභාපති VIP ගුවන් විදුලියේ එළහඬ ආගමික වැඩසටහනන්සේ අධ්‍යක්ෂ පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ